නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම හෘදයාංගම නමස්කාරය වේවා. සාදු සාදු. සදහවත් පින්වත්නි, අද කටුකුරුන්දී ඥානানন্দ මහා ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුප්පාද දේශනා පෙළේ පස්වෙනි දේශනාව ඇසුරින් සිද්ධ කරන දෙවන විචාරක දේශනාව. අපි මෙතෙක් කාලයක් පටිච්චසමුප්පාද ධර්මය නොඑක් සූත්‍ර අනුසාරයෙන් පැහැදිලි කරගෙන ආවා. බොහෝ ප්‍රශ්න වලට බොහෝ තිබ්බ ගැටලු ලැබුණා. ධර්මයේ තිබ්බ අවබෝධය අලුත් වුණා. ඉතින් මෙතෙක් කාලයක් අපි කතිකා කරපු දේවල් නැවත මතක් කරගෙන ගියොත් අපි කතා කළා පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේ ඇතිකල්හි මේ වේ, මේ හට ගැනීමෙන් මේ හටගනී, මේ නැති කල්හි මේ නොවේ, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී යයි කියන මේ ධර්මතාවය බව. ඒ වගේම පටිච්චසමුප්පාද ධර්ම නම් අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප ආදී මේ අංග 12 බව. ඒ වගේම ගිය සතිය තුල අපි කතා වුණා සංඥාවේ වැඩුණු මොහොනුවර කතාවයි කියලා. එහෙම නැත්නම් මේ වචනේ ප්‍රාථමික తত্ত্বය හඳුනා ගැනීමයි කියලා. ඒ වගේම මේ ලෝක සත්වයා වචනේට නැත්නම් මේ නම් කරගන්න බවට, ව්‍යවහාරයට, වාග්මාලාවට මුලා වෙලා මේ සංසාර ගැටලුව සකස් කරගන්න විදියත් කතා වුණා. ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ වචන රටාවෙන්, මේ ව්‍යාකරණ රටාවෙන් ඔබට ගිහිල්ලා සංනිවේදනයේ සඳහා පමණක් ව්‍යාකරණ රටාව, වචන භාවිතය සිද්ධ කරනවා කියලා කතා වුණා. දැන් අපි නැවත අදට නියමිත දේශනා කොටස ශ්‍රවණය කරමු. වහන්සේලා මම වදානි කියලා කියන්නේ, මම කියන්නේ මම වදාන කියන්නේ මට කියනවා කියලා කියන්නේ මොකද මෙහෙම කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහුවා. මාන්නයක් නිසාද එහෙම කියන්නේ? ඒකට බුදුරජාණන් වහන්සේ කිව්වා මාන්නයක් නිසා නෙවෙයි කියලා. ඔන්නේ ගාථාව අවසාන වෙන පද දෙක අපි කියමු. ලෝකයේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තින ඕහරි. ලෝක ව්‍යවහාරයේ පිළිබඳව හරි අවබෝධයක් ඇති කරගෙන ඒ දක්ෂකම ඇති කරගත්තු රහතන් වහන්සේලා වෝහාරමත්තින උදේ ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් පමණ අර කියාපු විදිහට මම ඔහු ඔය කියාපු වාචා ව්‍යවහාරේ පාවිච්චි බුදුරජාණන් වහන්සේ පවා මම කියලා යදන්නේ රහතන් වහන්සේලා පමණක්. අන්න එතකොට තේරුම් ගන්න මෙතන භාෂාව ව්‍යවහාර කීම නෙවෙයි වරද. ව්‍යවහාරයක් බව තේරුම් ගැනීමයි. ඒ ටික ලෝකයට නැති නිසා ඒක තර්කකාරයක්, දාර්ශනිකයක්, විද්‍යාඥයෙක් ඔක්කොම මේ වචනය තුල හිර වෙලා තමයි මෙච්චර මේ මහා අවුලක් ඇති කරගෙන අනිත් පැයේ සංසාර දික් කරගන්න තමයි සංසාර දික් කරන. ඔන්න ඔයගොල්ලෝ කියනවා. ඉතින් ඒකේ රහස හෙළි වෙන තවත් මහා පුදුම කෙටි වාක්‍යයක් බුද්ධ වචනයක් සඳහන් වෙනවා. ඒක එතන දැන් කතා වුණා මේ තර්කකාරයත්, දාර්ශනිකයත්, විද්‍යාඥයත් මේ ඔක්කොමල්ලා පැටලිලා ඉන්නේ වචනය තුල. අපි කලින් දේශනාවකත් කතා කළා
අක්ඛේය සංඤිනෝ සත්තහ අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයං අපරිඤ්ඤාය යෝගමච්ඡන්ති මච්චුනෝ කියලා. අක්ඛේය සංඤිනෝ සත මේ හැම සත්වයක්ම වචනේ තුල ආඛ්‍යානයේ තුල කිය යුත්ත තුල ජීවත් වෙන්නේ. කිය යුත්තෙන්ම වෙන සත්වයෝ ඉන්නේ. ඒ වගේම අක්ඛේයස්මින් පතිට්ඨිතා ඒ වචන තුලම පිහිටලා ඉන්න. දැන් උදාහරණයක් මම ගිය පාර ගෙනහැර දැක්කුවා. තමන් ඉස්සරහ තියෙන ෆෝන් එක දිහා බලද්දි ෆෝන් එක කියන වචනය තුල ඔබ පිහිටලා ඉන්නේ. ඔව් ඒ සත්‍යයි කියලා අරගෙන ඒ වගේම ෆෝන් එක බලන මම කියලා ඒක තුල පිහිටලම ඉන්නේ. ඒ වචනේම දෙයක් කරගෙන. එතකොට මේ තර්කකාරයොත් විද්‍යාඥයෝ දාර්ශනිකයොත් මේ ඔක්කොමලා පැටලලා ඉන්නේ. මෙන්න මේ ලෝකයේ මේ වචන දේවල් කරගෙන. ඒක මුලාවක්, ඒක මිරිගුවක් බව තේරෙන්නේ නැතුව ඔබ ඉන්නත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකේ ගැඹුරට නැවත මතක් කරොත් හැමදාම ඉතින් කියන්න තියෙන්නේ ෆෝන් එක ඇහැට පේනවායි කියන්නේ ඇහැයි රූපය එකතු වුණාම ඇති වෙන්නේ දැන සිටීමක්, දැනෙන බවක්, ඇහි පෙනෙන බවක්. එතකොට මේ පෙනීම මාත්‍රය ඇසුරු කරගෙන මේ පෙනීමේම කර්තව්‍යයක් විදියට අවිද්‍යාසහගත මනස ඔබට පෙන්නනවා, ඔබට කියනවා මෙන්න ස්වාධීන ඇස, මෙන්න ස්වාධීන රූපය කියලා. එතකොට මේක තමයි අවිද්‍යාසහගත මනසේ කර්තව්‍යය. මේ ෆෝන් එක හතසත් නිසා දැනගන්න දැනීම ස්වාධීනයි කියලා ඊට පස්සේ නැවත පෙන්වන එක. ඒක ඇත්ත වුණත් බොරු වුණත් ඒ පෙන්වන දෙපැත්ත ඒක ස්වාධීන දෙපැත්තක් නෙමෙයි පෙන්වන්නේ, මනස තුල හිතාගත්තු බෙදා ගැනීමක්. දැන් නැවත කතා කරලා ඔබ මගේ කටහඬ අහනවා. කනත් සද්දෙත් එකතු වෙලා කනට දැනුණට තමන්ගේ අත්දැකීම හුදු දැනීමක් විතරයි, දැනෙන බවක් විතරයි. ඒ දැනීමෙම කෘත්‍යයක් විදියටයි මනස පනවන්නේ. ස්වාධීන කනකුත් තියෙන, ස්වාධීන සද්දකුත් තියෙනවා කියලා. හැබැයි ඒක මනසේ සිතුවිල්ලක්, හිතා ගැනීමක්, මඤ්ඤණාවක්. ඉතින් අපි තව ඉදිරියට ශ්‍රවණය කරමු. ඒකේ රහස හෙළි වෙන තවත් මහා පුදුම කිති වාක්‍යයක් බුද්ධ වචනයක් සඳහන් වෙනවා. ඒකත් අපි මතක් කරමු. දැන් අපි කිව්වා සංඥාව අර අක්ඛේය සංඥාව කියන එකෙන් තේරෙනවා සංඥාවත් ව්‍යවහාරයත් සම්බන්ධ බව. සංඥාව ලෝකයා තුළ යම් සංඥාවල් ගැනීම සිද්ධාක් තියෙන සංඥාවත් ව්‍යවහාරයත් සම්බන්ධ. ඔක මහා පුදුම විදිහට බුදුරජාණන් වහන්සේ දක්වන එක්තරා පාඨයකින් ඕහාර වේපක්ඛාහම් භික්ඛවේ සංඥාං වදාමි. යථායථානං සංජානාති තථා තථා වෝහරති ඊවං සංඤී අහෝසීති. අන්නර සංඥාවත් ව්‍යවහාරයත් අතර පුදුම සම්බන්ධතාව බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ කොහොමද? ඕහාර වේපක්ඛාහම් භික්ඛවේ සංඥාං වදාමි. මහණෙනි මම කියනවා සංඥාවේ විපාකයේ ව්‍යවහාරය. විපාකයේ කියන වචන කොට කියනකොට මේ පිනතුන්ට කර්ම විපාක හිතෙන්නේ මේකක් නෙමෙයි මේ කියන්නේ. සංඥාවම මෝහා යාමෙන් තමයි ව්‍යවහාරයක් හැටියට වචනාදී එළියට එන්නේ. බෝහාර වේපක්ඛාම්බිකේ සංඥාවද මේක තවත් පැහැදිලි කරනවා යථායථානං සංජානාති තථා තථා බෝහරති එවං සංඥාසි. යම් ආකාරයකින් කෙනෙක් සංඥාවක් ඇති කර ගන්නවාද ඒ තැනත්තා ඒ සංඥාව කියන්නේ හැඳිනීම බව දන්නවනේ මේ පින්නතුන්. හැඳිනීම විතරක් ඇති කරේ නවතින්නේ නෑනේ. ඒ හැඳිනීම අනිත්‍යයි කියන්නත් එපායි. ඔන්න ඊළඟ හැඳිනීමක් කරන්න වෙනවා. එතකොට තමයි ව්‍යවහාරයේ භාෂාව ඕන වෙන්නේ. ඉතින් තථා තථා වෝහරති එවං යදිලා කියන්නේ මොකද? අනිත් එකනට මම මෙවැනි සංඥාවක් ඇතිව සිටින්. එතරම් අහුවෙලා ඉවරයි. මම මෙවැනි සංඥාවක් ඇතිවෙමි සිටින් කියලා අනිත් එකනට කියනවා. අන්න බලන්න කොයිතරම් ගැඹුරුද මේක. වෝහාර වේපක්ඛාම් භික්ඛවේ සංඥාං වදාමි. ඒ කියන්නේ සංඥාවේ විපාකේ. සංඥාව තුලින්. ඒ නිසා තමයි ඉතින් ගැඹුරින් මේ අපේ පොතපත කියවපු පින්නතුන් දන්න වැඩි පపంచ සංඥා සංඛා කියලා කියන්නේ ප්‍රපංච සංඥාවෙන් මේ ලෝකේ භාෂාව තුල ඉර වෙන පపంచ සංඥාව නිසා ඇති වෙන සංඛා කියන්නේ ගිනීම කියලා කියන්නේ ඉලක්කම පමණක් නෙවෙයි වචන ව්‍යවහාර. ඒකට ඔන්න විදිහේ දෙයක් මහා ගැඹුරු පැත්තක් ඔය තියෙනවා. යථාතානං සංජානාති. ඉතින් ඒක මේ සංඥාවත්
ව්‍යවහාරයත් අතර සම්බන්ධතාව තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත් කාරණයක්. මොකද මේක තුලින් තමයි අපිට දැන් ඔය බොහෝ දිනාට තෝරගන්න බැරි භවය පිළිබඳ තත්ත්වයක්. දැන් අර කිව්ව රහතන් වහන්සේලා භවයේ නැtei කිව්වේ මොකද? ඒ ලෝකයේ තියෙන දැන් අර කලින් කිව්වනේ සංඥාව නිසාය ව්‍යවහාරයට නඟුරු වෙන්නේ කියලා. එතකොට මේකෙන් මිදෙන්නේ කොහොමද? අත් මිදෙන්නේ කොහොමද කියන ප්‍රශ්න කෙනෙකුට ඇති වෙනවා. මහා ආශ්චර්යවත් දෙයක් තමයි. නැත්නම් සූත්‍රවල තියෙනවා බොහෝ දෙනාගේ සැලකිලි යොමු නොවුණු නැතක් වෙනතුරු රහතන් වහන්සේලාගේ අරහත් ඵල සමාධි අවස්ථාවේදී උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම සංඥාවෙන් විමුක්ත වෙනවා. ලෝකේ යම් දෙයක් තිබෙනවා නම් සංඥාවක් හැටියට ගන්න අරමුණක් තියන ඒ ඔක්කොම අරමුණු වලින් ඉවහිත මුදා ගන්නවා. ඒ தත්ත්වය පැහැදිලි වෙන එක්තරා සූත්‍රයක් අපි කියතොත් මුගක් සූත්‍ර තියෙනවා. සංඝ කියන ස්වාමීන් වහන්සේ කාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ රහතන් වහන්සේ නැත්නම් ඉතින් කියලා තියෙන ආජානීය පුරුෂයා කියලා. ආජානීය පුරුෂයාගේ අමුතුම විදිය ධ්‍යානය. අමුතුම විදිය ධ්‍යානය. කොතනද කියන දුකක්ද කියලා තෝරන්නේ මෙහෙම. ඒ ආජානීය පුරුෂයාට පඨවිය පිළිබඳ පඨවි සංඥාවක් නැහැ. පඨවි සංඥා විභූත. ආපෝ පිළිබඳ ආපෝ සංඥාවක් නැහැ. තේජෝ පිළිබඳ තේජෝ සංඥාවක් නැහැ. වායෝ පිළිබඳ වායෝ සංඥාවක් නැහැ. මේක කිව්වහම දැන් මේ පිනකට මතක. මේ පහුගිය දේශනා අහපු පින්නතුට මතක් කරන්න අපි දීපු උපමාවක්. බොහෝ දිනකට ගැටලුවක් නිසා. දැන් බාහිර ද්‍රව්‍ය නැtei කියනවාද මේ ධර්මයේ? මේක හිත විතරයි කියලා කියනවාද නැහැ. ඒ ටික අපි තෝරන්න ගත්තේ අන්දේකගේ උපමාව. අපි ටිකකට හිතමු අන්තේ හිම කුට්ටියක් ළඟට යන. හිම කුට්ටියක් ළඟට ගිහින් හිම කුට්ටිය හැපෙනකොට එයාට පේන්නේ නැහනේ ආපහු එන්නේ පටවි සංඥාව අරගෙන. ඊළඟ සැරේ යනකොට හිම කුට්ටිය උණු වේගෙන යනවා. කිට්ටුවට යනකොට රස්නේ එන්නේ තේජෝ සංඥාව අරගෙන. තුන්වෙනි යනකොට මේක වතුර වෙලා ගිහිල්ලා එන්නේ ආපෝ සංඥාව අරගෙන. හතරවෙනි සැරේ යනකොට මේක වාෂ්ප වෙනවා. එන්නේ වායෝ සංඥාව. ඔන්න දැන් කිට්ටු කර ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ලෝකයා අන්ධයි. අර මහා භූත ධර්ම තනි වඳුන ගන්න බැරි දේවල්. මේවා සම්මිශ්‍රණය වෙන තිබෙන්නේ. නමුත් ඒ අවස්ථානුකූලව අර පොඩි දරුවා අර පින්තූරකින් අයිනුපයින් වඹ කියලා ගන්නවා වගේ අර පටිවි සංඥාව තුලින් ඒවායේ අර නාම ධර්ම තුලින් වේදනා සංඥා ආදීන් ඒවායේ තද ගතිය නිසා ඒකට අර ගිහිල්ලා හැපුණු නිසා ඒක පටිවි කියලා හිතාගත්තා. දෙවෙනි සැරේ යනකොට අන්න අර විදිහට ආපෝ ඒ කියා නාම ධර්ම තුලින් මේවා හඳුන ගන්න වේදනා සංඥා චේතනා පස්සමනිකාර. ওই දෙක මහා පුදුම විදිහට බැඳිලා තියෙනවා. එතනමයි තමයි අපි පහුගිය සැරේ කිව්වේ අන්තෝ ජටා. ඒකට ඒ අන්තෝ ජටාවේ පැත්තේ ඊළඟට එතනදී මුල් තැන කතා වුණා අපි හඳුන ගන්න දේ තමයි කියලා අපේ ව්‍යවහාරයට නැගෙන්නේ. එතකොට ඊට පස්සේ අපි ව්‍යවහාර කරන මම මෙවදු සංඥාවක් ඇත්තෙක්ව සිටියා කියලා. එහෙම නැත්නම් මම මෙවදු සංඥාවක් ඇතුව ඉන්නවා කියලා. ඒ කියන්නේ උදාහරණයකට දැන් ඔබ ඉදිරියේ තියෙන ෆෝන් එක හඳුනාගත්තම තමයි හඳුනා ගැනීම තමයි හේතු වෙන්නේ කවුරු හරි ඉන්නවනම් මේ ෆෝන් එක කියලා ඔබට වචනයක් ගොඩනගා ගන්න. එනේ හඳුනාගන්න යමක්ද එයයි ප්‍රකාශයටපත් කරන්නේ. ඉතින් ඒකත් එතනදී අවධාරණය කරන ඒ වගේම නැවත එනවා මේ විමුක්ත පුද්ගලයාට තද ගතියක් කියලා අදහසක් නෑ. දැන් ඔබ මේසයක් හරි පුටුවක් හරි තියනවා නම් ඒක තදයි. මේ විමුක්ත සිතක් තියෙන රහතන් වහන්සේට හෝ බුදුරන් වහන්සේට තද ගතියක් පියපද හිතා ගැනීමක් නෑ. දියර ගතියක් කියලා හිතා ගැනීමක් නෑ. රස්නි ගතියක් කියලා හිතා ගැනීමක් නෑ. මේ වායු ස්වභාවයේ වායුවක් කියලා හිතා ගැනීමක් නෑ. හේතුව ඇයි? උන්වහන්සේලා ඇත්ත දිසටින් අවබෝධ කරපු හින්දා. බලන්න ඔබ ඉන්න පුටුව අතින් අත ගන්නවා නම් ඔබට තද ගතියක් දැනෙනවා. ඔබ හිතන්නේ මේ තද ගතිය මේ තද පුටුව තියෙනවා මෙතන කියලා. හැබැයි කවදාවත් ඔබට ඔබේ නම් කරගන්න හැකියාව ඔබ තුල තිබෙන්නේ නැත්තම් කවමදාකවත් ඔබට පුළුවන්ද පුටුව හඳුන ගන්න තද ගතියක් කියලා. පුටුවෙන් ඇති කරන ඒ බාහිර පිළිබිඹුව තියෙන්න ඕනේ. ඒකත් සමග විදීමක් දැනෙනවා. ඒ විදීම හඳුන ගන්නවා. ඒ පුටුවේ තද ගතියට අනුව ඊළඟට
හඳුනගනිද්දී මේ විදිම තේරුම් ගන්නවා මේක පුටුව කියලා. ඒ වගේම පුටුව කියලා තේරුම් ගන්නවා කියන්නේම ස්පර්ශය පැනුණා කියන එක. පුටුවකුත් තියෙනවා, මමත් ඉන්නවා, මට ඒක දැනුණා කියලා. ඒත් එක්ක මෙතන අවධානයක් තියෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඉතින් මෙන්න මේ දේවල් ඔස්සේ තමයි හැමතිස්සෙම මේ තද ගති, දියර ගති, උෂ්ණත්වය වල වායුමය ස්වභාවයන් හඳුනගන්නේ. එතකොට මෙන්න මේ නම් කර ගැනීම තුලමයි රූප පැනවෙන්නේ. නම් කිරීමකින් තොර රූපයක් කවදාවත් පණවන්න බෑ. මොකද මේ ධර්මයන් හැමතිස්සෙම භෞතික වාදයක්වත් විඥාන වාදයක්වත් නෙමේ. ධර්මය හැමතිස්සෙම අත්දැකීම් වාදයක්. මොකද අත්දැකීමට සාපේක්ෂව බුදුරජාණන් විතර කතා කරන්නේ. තමන්ගේ අත්දැකීමට මොකද අත්දැකීමට අපි යොමු වෙන්නේ? මොකද දුක හටගත්තොත් හටගන්නේ අත්දැකීමක් තුළ. මේ මොහොතේ දැනීමක් තුළ. දුක හටගන්නේ අතීතේවත් නෙමෙයි, අනාගතේත් නෙමෙයි, වර්තමානයේ දැනීමක් විදියටමයි. ඒ විච දුක නැති කරන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ දැනීමක් තුළමයි. ඉතින් ඒකයි මේ අත්දැකීමට මේ තරම් ස්ථානයක් බුදුදහම තුළ ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ දැනෙන බවවල් මේ ඒ කියන්නේ බාහිර පිළිබිඹු නම් කර ගැනීම හේතු කරගෙනම මේ හිත බෙදෙන බෙදීම් සිද්ධ වෙනවා. ඒකට බාහිර දේවල් බවට පත් වෙන්නේ නම් කිරීමක් තුළ. අන්න එහෙම නම් කිරීමෙන් තද ගතියක් කියලා ඒ ගන්න හඳුනා ගැනීම හින්දා ඒ බව ඒ විදිහටම දන්න රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා මේ තද ගතිය තුළ මේක තද ගතිය යයි දෙයක් කියලා උන්වහන්සේලාට පැනවීමක් නැහැ. තද ගතිය කියන්නේ දැනෙන බවක් විතරයි උන්වහන්සේලාට. දියර ගතිය කියන්නේත් මේ විදීම් හඳුනා ගැනීම, තේරුම් ගැනීම, ඒ වගේම ස්පර්ශ වීම, ඒ වගේම අවධානය යොමු වීම හින්දා ඇතිවෙච්ච අදහසක් කියලා දන්න උන්වහන්සේලා දියර ගතිය කියන්නේ දැන සිටීමක්, දැනීමක් විතරයි. උෂ්ණත්වය කියලා කියන්නේත් විදීම් හඳුනා ගැනීම, තේරුම් ගැනීම, ඒ වගේම ස්පර්ශයේ අවධානයේ හින්දා ඇතිවෙච්ච හඳුනා ගැනීම, දැනෙන බව දන්න ඒ උත්මයෝ මේ උෂ්ණත්වය කියලා ස්වාධීන දෙයක් පනවා ගන්නෙත් නැහැ එතන. මේ වායුව ගැනත් එහෙමයි. මේ වාතයක් තුළවත්, වායුමය ස්වභාවය තුළවත් උනසලා ස්වාධීනත්වයක් පනවා ගන්නේ නැහැ. ඉතින් තව ඉදිරියට ශ්‍රවණය කරමු. අනේ හින්දා කියනවා උන්වහන්සේලාට තද ගතියක් කියලා අදහසකුත් නැහැ. ආපෝ ගතිය නැත්නම් වැగిරෙන ගතියක් කියලා අදහසකුත් නැහැ. උෂ්ණත්වයක් කියලා අදහසකුත් නැහැ. වායුමය ස්වභාවය කියලා අදහසකුත් නැහැ කියලා. කියලා දෙයක් තියෙනවා. ආපෝ තියෙනවා මොකද නැත්තේ කියන්නේ. තේජෝ තියෙන එකමනක් නෙවෙයි. එතන මහා පුදුම සම්පූර්ණ ලේඛනයක් තියෙනවා. ආකාසානංචායතන විඥානංචායතන අනිඤ්ඤායතන ආදී අරූප තත්ත්ව පවා ඊළඟට කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඒ කිසිවක් පිළිබඳව සංඥාව නැහැ ඒ අවස්ථාවේ. ඒ අරහත් ඵල සමාධි අවස්ථාවේ මුළු මහත් භව නිරෝධය කියන්නේ. සම්පූර්ණ භවයට අයත් යම් සංඥාවක් තියෙනවා. භවයට අයත් යම් අරමුණක් තියෙනවා. ඒ හැම අරමුණකින්ම මිදුණු ඊටක් තමයි ඥානයේ පුරුෂයාට තියෙන්නේ. ඊළඟට මේ දේශනාව ඉවර කරන හැටි මහ පුදුමයි. බුදුරජාණන් වහන්සේ අර දේවතාවුන්වත් කරකැවිලා යන විදිහ එකක් එතන තියෙනවා. අන්තිමට කියනවා අන්න ඒ බඳු ඒ හැම සංඥාවකින්ම සිත විමුක්ත කරගෙන ධ්‍යාන වඩන්නා වූ. එතන ධ්‍යාන කියන වචනේ ඒ කියන්නේ බුදුරජාණන් කියනවා පඨවිය අරමුණු කළ ධ්‍යාන වඩන්නෙත් නෑ. ආපෝ අරමුණු කළ ඒ කිසිවක් අරමුණු කළ නමුත් ධ්‍යානයක් වඩනවා. ධ්‍යානෙකුත් වඩනවා. ධ්‍යානයේ අරමුණ මොකද්ද කියලා මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි දෙවියන්ටවත් හඳුනා ගන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ. ඒක නිසා මේ සූත්‍රය ඉවර වෙන්නේ මෙහෙම. ඒ විදිහට ඒ සංඥාවේ ධ්‍යාන වඩන්නා වූ ඒ ආජානීය පුරුෂයා වෙත සයින්දා දේවා සබ්‍රක්‍මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති. ඒ සත්‍යයා බ්‍රහ්මයා ප්‍රජාපති ආදී ඔක්කොම ඈත ඉඳගෙනම රහතන් වහන්සේට නමස්කාර කරනවා මෙන්න මේ ගාථාව කියලා. නමෝති පුරිසයන් නමෝති පුරිසුත්තම යස්සති නාදි ඥානම යම් පිනිසයි චෛත. ඔන්න ලෝකෝත්තර ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය ඉතල බලන්න. පොඩි දෙවියෝ මේ කියන ගාථාවනේ කියන්නේ නමෝති පුරිසයන් ආදානීය පුරුෂයාණන් වහන්සේ ඔබට නමස්කාර වේවා. නමෝති පුරිසුත්තම පුරුෂෝත්තමයන් වහන්සේ නමස්කාර වේවා.
යසතේනාදි ඥානාම යම් පිනිස්සය ධායති. ඔබ වහන්සේ ධ්‍යාන වඩන අරමුණ අපට පේන්නේ. අන්නේ බඳුයේ ලෝකෝත්තර ධර්මයක් එක්කොට ඒකයි පුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ආසත්ඵල සමාධිය තුළින් භව නිරෝධ තත්ත්වය වෙන එකක් වෙන කෙටියෙන් කියතොත් භව නිරෝධ කියලා කියන්න පුළුවන්. අනිත් පැත්තට කියනකොට සලආයතන නිරෝධ තත්ත්වය. සලආයතන නිරෝධ අපි බොහෝ විට පෙන්වුවා ආයතන 6ම ක්‍රියා විරහිතයි. ආයතන 6 තුළනේ ලෝකයේ ඔක්කොම පටලවිලි හදාගෙන තියෙන්නේ. අර ධ්‍යාන අවස්ථාවේ ඒක කලින් ලබාගත් ප්‍රත්‍යක්ෂයට සම්වේදීලා ඉන්න අවස්ථාව භවයෙන් නිරුද්ධයි. ඒකයි අපි කිව්වේ රහතන් වහන්සේලා නැවත උපදින්නේ නැත්තේ ඒ අවසාන හිත ඒ භව නිරෝධකත්. ඉතින් භව නිරෝධෝ නිබ්බාන කියන එක අපි මාතක් කරන්න තමයි මේ හැම තිස්සෙම ඒක ප්‍රත්‍යක්ෂය. භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය භුක්ති විඳින අවස්ථාව නිවන් රැකෙන භුක්ති විඳින අවස්ථාව තමයි ආර්හත් ඵල සමාපත්තිය. මේ ගැන කතා කරද්දී අපේ උදේ භාවනා කරන පිරිසට යම් මට්ටමක අවබෝධයක් ඇති ඔය නිර්වාණ ධාතුව සම්බන්ධයෙන් හැමෝටම නෙමෙයි ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙච්ච පිරිසට. ඉතින් එතනදී ඔය අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේ සූත්‍ර ගණනාවක කතා වෙනවා මේ නිර්වාණ ධාතුව පිළිබඳව. මේක තුළ තද ගතියක් ඇසුරු කරගෙන කරන භාවනාවකුත් නෙමෙයි. දියර ගතියක් ඇසුරු කරගෙන කරන භාවනාවකුත් නෙමෙයි. තේජෝ ගතියක් ඇසුරු කරගෙන කරන භාවනාවකුත් නෙමෙයි. වායුමය ස්වභාවයක් ඇසුරු කරගෙන කරන භාවනාවකුත් නෙමෙයි. ආකාස සංඥායතන සම්වදිලත් නෙමෙයි. විඥාන ඡායතන සම්වදිලත් නෙමෙයි. ඊළඟට ආකින්ච සංඥායතන සම්වදිලත් නෙමෙයි. නේව සංඥා සංඥායතන සම්වදිලත් නෙමෙයි. ඊළඟට දුටුව දෙයක් ඇසුරු කරගෙන කරන භාවනාවකුත් නෙමෙයි. ඇසුණු දෙයක් අරමුණු කරගෙන කරන භාවනාවකුත් නෙමෙයි. දැනුණු දෙයක් අරමුණු කරගෙන කරන භාවනාවකුත් නෙමෙයි. සිතුණු දෙයක් අරමුණු කරගෙන කරන භාවනාවකුත් නෙමෙයි. හැබැයි භාවනාවකුත් කරනවා. ධ්‍යානයකුත් වැඩෙනවා. මොකද්ද? අන්න ඒකේ තියෙන ස්වභාවය ආකාර දෙකකින් විග්‍රහ කරන්න පුළුවන්. එක ආකාරයක් කියන්න පුළුවන් ඒ හිත වැඩ කරන ස්වභාවය. හිතේ අරමුණක් නැහැ කිසිම. හැබැයි හිතේ අරමුණ විස්තර කරොත් වචන පින්ඩයකින් භව නිරෝධෝ නිබ්බාණං කියලා. මේ පැවැත්ම මමයි ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක මම ඉන්නවා කියන මේ පවතින භව නැමැති සංකල්පයේ ස්වභාවයේ නැවැත්ම කියලා. පැවැත්මේ නැවැත්ම. මේක තමයි අරමුණ වෙන්නේ. එහෙම නැත්නම් තව විදිහකට විස්තර කරන්න පුළුවන්. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ වෙලාවේ හිතේ අරමුණ මෙම ශාන්තයි, මෙම ප්‍රණීතයි. එනම් හිතේ සියලු සකස් කිරීම් වල සංසිඳියාම හිතේ වත්කම් විදිහට අල්ලන් ඉන්න සියල්ල අතහැර දැමීම ආසාව ෂේ වියාම නොඇලීම නම් වූ විරාගය පවතින භවයෙහි නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිවන. අන්න මේක තමයි අරමුණු වෙන්නේ. මේ ස්වභාවය හිත නැවතිලා හිතේ සකස් කිරීම නැවතිලා ගිහිල්ලා හිත වත්කම් විදිහට අල්ලන් හිටපු මේ කය විදීම් හඳුනා ගැනීම සිතුවිලි ඔක්කොම අතහැරලා ගිහිල්ලා ආසාව මොහොතකට හරි ෂේ වෙලා ගිහිල්ලා විරාගී වෙලා නැවැත්මක් අරමුණු වෙලා නිවීමක් තියෙන පහනක් නිවිලා ගියා වගේ. ඉතින් යම් සෝතාපන්න කෙනත් මේක අත්දකිනවා. ඒ වගේ 100 ගුණයක් විතර ශක්තිමත්ව සකදාගාමි වෙද්දී අත්දකිනවා. ඊටත් වඩා 100 ගුණයක් විතර ශක්තිමත්ව අනාගාමි වෙද්දී අත්දකිනවා. ඊටත් වඩා 100 ගුණයක් දහස් ගුණයක් ශක්තිමත්ව රහතන් වහන්සේ අත්දකිනවා. ඉතින් ඒ උත්තරීතරම ධර්මතාවය තමයි නිවන. නිවියාම. පහනක් නිවන වගේ නිවියාම. දැන් බලන්න ඔබ මාත් එක්ක කතා කරද්දී ඔබ මගේ ශබ්දය අහද්දී
ඔබට නොඑක් ආකාරයේ සිතුවිලි එනවා ඇති. හොඳට දැන් නිතර මතක් කරනවා දේශනා අහද්දී ඇස් දෙක පියාගෙන අත් දෙක වැදගෙන දේශනා අහන්නයි කියලා. එතකොට බලන්න මේ දේශනා වහන අතරේ නොඑක් ආකාරයේ අදහස් හිතට ගලාගෙන එනවා ඇති. ඒ හැම ගලාගෙන එන දෙයක්ම හොඳට බැලුවොත් සිහිය බලවත් කරපු තැන ඒවා එතනම හැංගිලා යනවා. එතනම නැති වෙලා යනවා. හැබැයි අපි ඒ අදහස බාරගත්තු තැන, අභිනන්දනය කරපු තැන, සතුටු වෙච්ච තැන සිතුවිල්ලට ඒ සිතුවිල්ල දුර දිග යන්න පටන් ගන්නවා අපිත් එක්ක කතා කර. හැබැයි අපි සිහිය බලවත් කරලා ඒක දිහා බලපු තැන ඒක එහෙමම අකුලගෙන යනවා. ඒ කියන්නේ සිතුවිලි එතනම අනිත්‍ය වෙලා යනවා. එතනම පේන්න පටන් ගන්නවා. නිවි යනවා. අන්න මෙයා සිතේ සීළු සකස් කිරීම වල මේ නිවි යාමට තමයි කියන්නේ. අර පුදුමාකාර නිවි යාමක්. එහෙම නැත්නම් පහනක් නිවිලා කියා වගේ හිතේ ඇතිවෙන නිවි යාමක් තමයි නිවනේ ස්වභාවය. මේ පිළිබඳ ප්‍රත්‍යක්ෂය භුක්ති විඳින අවස්ථාව, නිවන් රැසෙන භුක්ති විඳින අවස්ථාව තමයි ආර්හත් ඵල සමාපත්තිය. ඒක පිළිබඳව යන්නේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මේ විදිහේ මහා පුදුම ධර්මයක් මෙතන තියෙන්නේ. ඒකට අර භාෂාවේ යටින් තියෙන බව හෙළි වෙනවා. සංඥාවන්ගෙන් සම්පූර්ණයෙන් හිත මුදාගත්තු අවස්ථාවේ නිදහස්. ඒක වල කිසිම ආරමුණක් නැහැ. ඒකට ඒ හිතට හඳුන්වන තව වචන මේ පිනතුන්ට කලින් කියලා තියෙනවා. අනාරම්මන. සාහිත්‍ය හඳුන්වන අපපතිත්තං අපවත්තං අනාරම්මන. ඒ සිත කොහෙවත් පිළිකල නැහැ. කිසිම අරමුණක් ගන්නෙ නැහැ. කිසිම පැවැත්මකුත් නැහැ. භවයක් පැවැත්මක් නැහැ. නිරෝධය. කොහොම නිරෝධ ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාව තමයි විමුක්තිය. ඒකයි නිවන. 아무තු දෙයක්. ඉතින් මේ නිවන පිළිබඳ නානාවිද ඔය නුගතුනත නානාවිද ප්‍රශ්න තිබෙනවා. ඒ වගේ ඒගොල්ලෝ මොකොත් විදිහේ මතිමතාන්තර දක්වනවා. උච්ඡේදය කියලා කියනවා. අන්න ඒක නිසා අපි මේ එතන ඉඳලා ගනිමු. යම් කිසි දෙයක් විශේෂයෙන් කියන්න. මේ පිටුකට කලින් අවස්ථාවක අපි ඊපහුගිය දේශනාවේ එන්න ඕන කිව්වා බුදුරජාණන් වහන්සේ මේ විඥානය පිළිබඳව කියාපු ටික. ඒක පැත්තකින් අපි මේ රහතන් වහන්සේගේ හිතත් මේ විමුක්තිය නිර්වාණයෙන් පෙන්වන විමුක්තිය අර දියසුලිය උපමාවෙන් ගත්තොත් ඒක ඉස්සර කියලා හිතුව දියසුලිය උපමාවෙන් ගත්තොත් මෙච්චර කාලයක් කරකැවීමෙන් තුන දියසුලිය නතර වුණා. දියසුලිය නතර වුණා. අත් වශයෙන් මේ දියසුලි කතාව මේ අපි මතු කරගත්තු එකක් නෙවෙයි. බුද්ධ වචනේ සූත්‍රවල හිංගිලා වගේ තියෙන එකක් මොන හේතුවකින් හරි අටුවාචාර්යන් වහන්සේට අහුවෙලා නැති බවයි පේන්නේ. ඒකට ඒක වැදගත්කම පිළිලා නැහැ. උදාන පාළියේ තියෙනවා ඒ ගාතාවක් කියලා හිතමු. උදාන පාළියේ තියෙන එක්තරා වටිනා උදාන ගාථා බුදුරජාණන් වහන්සේ ලකුණු ටික බද්දී මහරහතන් වහන්සේ අනුමත කරලා වදාලා ඊට වාක්‍ය වශයෙන් අච්චිච්ච වට බ්‍යදා නිරාසන විසුඛා සරිතං නසන්ති චින්නම් වට්ටං නමට්ටති ඒසේවන්තෝ දුක්ඛ. අච්චිති වට්ටං කියන්නේ අර වට්ටිය කපා හැරියා. මොකද්ද වට්ටිය? විඥානයත් නාම රූපයත් අතර තියෙන කරකැවිලා කපා හැරියා. අච්චිති වට්ටං බ්‍යදා නිරාසන. ඒ නිසාම නිරාශ ආසාරහිත තණ්හාරහිත තත්ත්වයටපත් වෙනවා. ඔන්න ඊළඟට වචනයක් සඳහන් වෙනවා අපේ මේ උපදීසුලි උපමාවට උපකාර වෙනවා. විසුඛා සරිතං නසන්ති. වියලීගේ දේවලෙන් නොගලයි. විසුඛා සරිතං නසන්ති. වියලීගේ දේවලෙන් නොගලයි. විසුඛා සරිතං නසන්ති. චින්නම් වට්ටං නවට්ටති. ඒ සිඳින්නද වට්ටය නොකඩකැවේ. ඒ සේවන්ත දුක්ඛත් නේම දුකයි කියලා කරා. ඒ රහතන් වහන්සේගේ හිත පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ලකුණු කබදී රහතන් වහන්සේ පිළිබඳව. ඒ විදිහේ වාට වලින් අපිට පේනවා. එක පැත්තකින් කියනවා නම් මහා මූදේ දියසුලිය නතර වුණ අවස්ථාවක් ගැන හිතන් මේ නිවන ගැන හැමෝම ප්‍රශ්න කරන නිසා අපි කියන්නේ. දියසුලියක් තියෙනකන් අපිට පුළුවන් අතන මෙතන කියන්න පුළුවන්, අර තැන කියන්න පුළුවන්, මේ තැන කියන්න පුළුවන්, මේ තැනත් කියන්න පුළුවන්. දියසුලිය නතර වුණාම කියන්න බෑ. ඉස්සෙල්ලා තිබුණෙත් මූද, කලින් තිබුණෙත් මූද, දැන් තියෙනෙත් මූද. වෙනස තියෙන්නේ අර දියවැල අර මෝඩ දියවැල උත්සාහ කරා යන්න අනිත්‍ය වූ ලෝකේ නිත්‍ය බවක් සොයාගෙන යන කියාපු දෙයක් විපරි යම් වෙලාවක දියවැල හිඳී යනවා වට්ටයත් එතනින්ම ඉවරයි. ඔය කොට වට්ට කතාවෙන් කිව්වොත් ඒක මුතවාසනාවල යටුවා. ඉතින් එතන පැහැදිලි කළේ මුහුදක දියසුලියක් ඇති වෙද්දී දියසුලියක් ඇති වෙන්නේ මුහුදේ සාමාන්‍ය ස්වභාවයේ අභිබවා ඒ දියසුලිය ගමන් කරන උත්සාහවත් වෙනවා. අපි හිතමු ගඟක දියසුලියක් කියලා.
අන්න ඒ වගේ දියසුලිය මේ විදිහට යම් රැල්ලක් සාමාන්‍ය ගමන් මාර්ගයට විරුද්ධව ගමන් කරන්න යද්දී අන්න එතන දියසුලියක් ඇති වෙනවා. එතන කොලහලයක් කලබලයක් ඇති වෙනවා. දුකක් ජනිත වෙනවා. පීඩනයක් ජනිත වෙනවා. අන්න එහෙම දියසුලියක් ඇති වෙච්ච තැනයි අතන දියසුලිය මෙතන දියසුලිය මෙතන අතන කියලා මුහුද තුල පෙන්වන්න පුළුවන් වෙන්නේ. එතකොට දියසුලියක් නැති මුහුදක් නම් දියසුලියක් නැති විශාල ගංගාවක් නම් අතන මෙතන අතන කියලා පෙන්වන්න ක්‍රමයක් නැහැ. සම්පූර්ණයෙන් තියෙන මුහුදමයි. අතීතේ තිබෙත් මුහුද, දැන් තියෙනෙත් මුහුද, අනාගතේ තියෙන යන්නෙත් මුහුද විතරයි. අන්න ඒ වගේ මේ අපේ ජීවන අත්දැකීම් අපේ ජීවිතය කියන්නේ දැනීම් ප්‍රවාහයක්. ඇහි කනේ නාසය දිවේ කය මනසේ. මේ දැනීම් ප්‍රවාහයම ගලාගෙන යද්දී මේ අවිද්‍යාව නැමැති තාත්තත් තණ්හාව නැමැති අම්මත් හින්දා අපි මේ මුහුද යන ස්වභාවයට විරුද්ධව ගහන් යන පටන් ගන්නවා. මේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා, දුක් දේ සැපයි කියලා, තමන්ගේ වස්සගේ නැති අනාත්ම දේ ආත්මයි කියලා, අසුබ දේ සුභයි කියලා අපි මේකත් එක්ක අපි මේවා සනාතනික කරගන්න, මේක මගේ කරගන්න අදාළ විශාල ගමනක යෙදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ යෙදීමත් එක්කයි දියසුලිය කරහැවෙන්න පටන් ගන්නේ. පීඩාව ඇති වෙන්නේ, වෙහෙස ඇති වෙන්නේ, දුක ජනිත වෙන්නේ. මෙන්න මේකෙන් ඇති වෙන මේ දියසුලිය, මේකෙන් ඇති වෙන මේ ක්‍රියාකාරීත්වය, මේ පීඩාව හින්දා අන්න එතන ඒ පුද්ගලට හැකි වෙනවා දේවල් පනව ගන්න. අරක මේක මම එයා අතන මෙතන දිග කොට මෙතනත් කෙනෙක් ඉන්නවා මාත් ඉන්නවා මේ අහවලා මේ තියෙන ෆෝන් එක නැමැති දෙයක් මේ දේවල් පැනවෙන්නේ මේ සාමාන්‍ය ස්වභාව අභිභවා ගිහිලා තමන්ට එතන දියසුලියක් නිර්මාණය වෙච්ච තැන දියසුලිය කියන්නේ මෙතන තියෙන දුක පීඩාව. හැබැයි යම් අවස්ථාවක මේ දියසුලිය නතර වුණොත් යාට එතන දකින්න තියෙන්නේ එතන අරක මේක මෙතන අතන මෙතන කිසි කතාවක් නැහැ. මම නැත්තම් අරයා මෙයා පෙන්වන්නත් බෑ. උත්තම පුරුෂය නැත්තම් මධ්‍යම පුරුෂය ප්‍රථම පුරුෂය නැහැ. ෆස්ට් පර්සන් නැත්තම් සෙකන්ඩ් පර්සන් තර්ඩ් පර්සන් නැහැ ව්‍යාකරණ රටාවේ. අන්න ඒ වගේම දියසුලි නතර වෙච්ච තැන මුහුදේ අතන මෙතන කියලා පෙන්වන්න බෑ. දිගටම තියෙන්නේ මුහුදක් විතරයි. දැන සිටීමක් විතරයි. දැනගන්න කෙනෙක්ගෙන් තොර, දැනගන්න දෙයකින් තොර හුදු බොල්ම බොල් නිසරු දැන සිටීමක්, දැන හිඳීමක්. ඔබ මගේ ශබ්දය තුලින් අත්දකින්න. මගේ ශබ්දය ඇහෙනවා කියන්නේ මේ තප්පරයක් පාසා, තප්පර භාගයක් පාසා දැන සිටීමක් ගලාගෙන යනවා හිතේ. හැබැයි අවිද්‍යාව සහගත මනස ඒ දැනීම දෙයක් කරගෙන සද්දෙත් තියෙන සාපනාසෙත් තියෙන සද්දෙකුත් තියෙන එක මං අහන් ඉන්නවා කියලා මනස තුල වෙනම සකස් කර ගැනීමක්, හිතා ගැනීමක්, මඤ්ඤණාවක් සිද්ධ කරනවා. අන්න මේක තමයි මුළු පටිච්චසමුප්පාදයේම නිර්මාණය කරන්නේ. භවයේම සකස් කරලා දෙන්නේ. මමයි ලෝකයයි කියන ද්වේතාවය නැමැති භවය නිර්මාණය කරලා දෙන්නේ. මේ භවය තුල ජීවත් වෙන කෙනාටයි මැරෙද්දී තව තැනක ගිහිල්ලා උපදින්න සිද්ධ වෙන්නේ. මේ ඇත්ත වශයෙන් තියෙන ලෝකයක මම ජීවත් වෙනවා කියන මේ හැඟීම තියෙන කෙනාට. හැබැයි දැන සිටීමක් එතන බොල් දැන සිටීමක් දැනගන්නේ බොල් දැන සිටීමක් තුල ඉන්න කෙනාට එහෙම අදහසක් නැහැ. මේ ධර්ම පුහුණුව තුළ සමහරක් අය මුලින්ම හිතාගනින්නේ
රූපත් තියෙනවා ඇසත් තියෙනවා ලෝකය කියන ඇත්තක් කියලා. හැබැයි තම පිරිසක් තව ටිකක් දියුණු වෙද්දී හිතනවා රූප තියෙනවා තමයි ඒ රූප හැබැයි වෙනස් වෙනවා කියලා. ඇස තියෙනවා තමයි ඒක ඇස මේ ඉදිරලා නාකි වෙලා ජරා ජීර්ණ වෙලා යනවා කියලා. තවත් ටිකක් දියුණු වෙච්ච පිරිස කියනවා මේ රූප පිදි පිදි යනවා හැමතිස්සෙම මේ ඇසත් පිදි පිදි යනවා හැමතිස්සෙම කියලා. තවත් දියුණු වෙච්ච පිරිස කොහොමද කියන්නේ මේ මෙතන මේ ඇසක් රූපයක් කියලා එකක් නැහැ. පෙනෙන බවක් කියලා දෙයක් තියෙනවා. ඒ පෙනෙන බව කියන දේ ඇති වෙනව නැති වෙනවා කියලා. ඊටත් වඩා දියුණු වෙච්ච පිරිස කොහොමද කියන්නේ? පෙනෙන බවක් කියලා දෙයක්වත් පනවන්න බෑ. පෙනෙන බවක් කියන එක අපි පනවන්නෙත් මනසේ කරගන්න හිතා ගැනීමක් විදියට. අපිට නිතරම ඉතුරු වෙන්නේ දැන සිටීමක් විතරයි. ඔබ අරක කියලා දෙයක් පෙන්වන්න හදද්දී ඔබ පෙන්වන්නේ තවත් සිතුවිල්ලකින්. ඒකයි කිව්වේ යේන හිමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා. යමක්ද මඤ්ඤණා කරන්නේ. ඒක එතනම අන්‍යකාරකටපත් වෙලායි තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේගේ සද්දේ කියලා ලේබල් ගන්න හදනවත් එක්කම ඔබ සද්දේ නෙමෙයි අල්ලන්නේ. ඔබේ සිතුවිල්ලක්. යේන හිමඤ්ඤති යමක්ද හිතාගන්න යන්නේ. ඒක අන්‍යකාරකටපත් වෙනවා. මේක අවබෝධ වෙන්න එයාගේ මුළු ජීවන රටාවම බොහොම ස්ථාවර මට්ටමකට ඒ වගේම මිරියව්ද ඒ වගේම කතා බහද ඒ වගේම එයාගේ හැසිරීමද බොහොම ස්ථාවර මට්ටමකට පත් වෙනවා. එයාගේ සිහිය බලවත් වෙනවා. අරබන ලද සිහියකින් ජීවත් වෙන්න පටන් ගන්නෙ. ඉතින් අපි ඉදිරියට යමු. අටකතාවකින් කිව්වොත් ඒක. තවාසනාවල යටුවා සාහිත්‍යයේ තියෙන වෙන වට්ටයක්. ඔය අපිට සම්පාද තෝරනකොට කම්ම වට්ට, කිලේශ වට්ට, විපාක වට්ට කියලා ඔය විදිහටයි තෝරන්නේ. ඒ වෙන වට්ට කතාවක් තියෙන්නේ. මෙන්න මේ වැදගත්ම වට්ට කතාවක් ඇහිලා තියෙනවා. ඔන්න එතකොට ඒ කිව්වේ දැන් මේ පිළිතුරට යමක් සලක ගන්න පුළුවන්. අර නිවන කියන්නේ රහත් සිත පිළිබඳ, අනාරම්මන සිත පිළිබඳ. ඊළඟට අපි තවත් පැත්තක් කියමු. මේ උච්ඡේදවාදී ඒ චෝදනාව එන නිසා. අපි කලින් අවස්ථාවක මහා තණ්හාසංඛ්‍ය සූත්‍රය ගැන කියනකොට කිව්වා බුදුරජාණන් වහන්සේ ගින්නට උපමා කළ බව විඥානය. ඒ කියන්නේ විඥාන හයක් තියෙනවනේ. ඒ චක්කු විඥාන, භූත විඥාන ආදී වශයෙන් දන්නවනේ. මනෝ විඥානය ඇතුළත් ඒ විඥාන හය එක එකක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. හරියට එක් ප්‍රත්‍ය ලබාගෙන ඇති වෙන ගින්නකට. ඒ කියන්නේ ගින්නකට සමාන කරලා. ඔන්න නැවත මතක් කරගත්තොත් අසත් රූපයක් නිසා ඇතිවන විඥානයේ චක්කු විඥානය. නිසා ඇතිවන මිසක් එක ඇහි නෑ විඥානේ, රූපේත් නෑ විඥානේ. අසත් රූපයක් නිසා චක්කු විඥානය. කන ශබ්දයක් නිසා සෝත විඥානය. ඒ ආදී වශයෙන් ඒකේ විඥානයකට දීපු උපමා මොකද්ද? බුදුරජාණන් වහන්සේ හරියට දැන් ලී නිසා ඇතිවන ගින්නට ලී ගින්නේ කියනවා. දර නිසා ඇතිවනට දර ගින්නේ කියනවා. දහය නිසා ඇතිවනට දහය ගින්නවා. නිකන් ගින්නක් කියලා දෙයක් නෑ. හැමතිස්සෙම සුවිශේෂ ගින්නක්. ඒ වගේ මේ ඉන්ද්‍රිය විඥානයත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. නිකන් විඥානයක් කියලා දෙයක් නිසා දැන් හිතා ගන්න තියෙන්නේ යම් දෙයක් හේතුප්‍රත්‍යයන්ගෙන් නැති වුණා නම් හේතුප්‍රත්‍ය නැති වුණ අවස්ථාවේ ඒක නිවිදියා ඊට වැඩි දෙයක් නෑ. ඊට වැඩි දෙයක් නෑ. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන හයම නිරුද්ධ වුණු අවස්ථාවේකට කියන විඥානෝපසම්. විඥානයේ සංසිඳුණු අවස්ථාව තමයි අන්නර විමුක්තිය. ඒක උපකාර කරලා තියෙන්නේ මේ පින්නතුන් හොඳින් දන්නවා පහනක් නෙවෙයි. එතනදී කතා වුණා මේ විඥානයේ හැමතිස්සෙම හේතු ප්‍රත්‍යක් සහිතවයි තියෙන්නේ. හේතු ප්‍රත්‍යක් රහිතව නෙමෙයි. ගින්නක් තියෙන නම් ගින්නත් එක අනිවාර්යයෙන්ම එකට ඉන්ධනයක් තියෙන්න ඕනේ. එතකොට දර නිසා ඇති වෙන ගින්නට දර ගින්නයි කියලා කියනවා. තනකුල නිසා ඇති වෙන ගින්නට තන ගින්න කියනවා. ඒ වගේම 10 නිසා ඇති වෙන ගින්නට 10 ගින්දර කියනවා. කඩදාසි හිඳ ගින්දරක් ඇති වෙන කඩදාසියෙන් හටගත් ගින්දර කියනවා. අන්න මේ වගේ ඇසයි රූපයයි එකතු වෙච්ච තැනයි ඇහි දැනීමක් ඇති වෙන්නේ. ඇහැට දැනෙන්නේ. එහෙම නැතුව ඇහිව
ඇහි තියෙන දේකුත් නෙමෙයි දැනීම කියන්නේ. රූපේ තියෙන දේකුත් නෙමෙයි දැනීම කියන්නේ. හදවත ඇතුලේ තියෙන දේකුත් නෙමෙයි දැනීම කියන්නේ. ඇහැයි රූපයයි සම්බන්ධ වෙච්ච තැන ඒක දී තුල ඇති වෙන දැන සිටීමක්, දැනෙන බවක්. ඒක අවධානය යොමු වෙන්නේ නැතුව හටගන්න නැති බවත් මේ දැනීම සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා මහා අතිපතෝපම සූත්‍රයෙන්. අවධානයත් එක්ක එකතු වෙන්න ඕනයි කියලා. ඇත්ත හරියටම බැලුවොත්. ඒ කියන්නේ ඔබ කොච්චර වෙන කල්පනාවක් විතර ඉදිරියේ බලන් හිටියත් ඔච්චර ඇහැයි රූපය එකතු වුණත් මනස දැනගන්නේ නැහැ. ඒතර අවධානයක් මේ කියන මේ තුනම එකහසු වෙච්ච තැනයි මනසේ දැනීමක් හටගන්නේ. අන්න ඇහැයි රූපය එකතු වෙච්ච තැන තමයි දැනෙන්නේ. ඇහි දැනීමක් හටගන්නේ. කනයි සද්ද එකතු වෙලා අවධානය යොමු වෙච්ච තැනයි කනට දැනෙන්නේ. මනසයි අරමුණක එකතු වෙච්ච තැනයි මනසේ දැනීමක් හටගන්නේ. එතකොට මේ දැනීම කියන දේ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ. දැන් බලන්න ඔබට පුතාව මතක් වුණොත්, දුවව මතක් වුණොත් මේ මනසයි අරමුණකුයි එකතු වෙච්ච හින්දායි දැනුනේ. එතකොට ඒ අරමුණ, ඒ මනසයි අරමුණ එහෙම එකතු වෙන්නේ නැත්නම් ඒ පුතා හෝ දුව කියලා දැනීමක් නැහැ. ඇහි රූපය එකතු වෙලා පුතාගේ රූපය තමන්ගේ ඇහි ඉස්සරහට ආපු හින්දායි දැනීමක් හටගත්තේ. එකතු වෙන්නේ නැත්නම් දැනීමක් නැහැ. හැබැයි අපි හිතන් ඉන්නවනම් මට දැනුණත් නැතත් කොහොමද එහෙම කියන්නේ පුතා ඉන්නවා කොහේ හරි කියලා. එහෙම හිතෙන්න පුළුවන්. ඒක මොකක්ද එතකොට? ඒකත් මනසයි අරමුණකුයි. කියන ගාථාව කවුරුත් දන්නවනේ. චීනං පුරාණං නමං නත්ති සම්භවං විරත් චිත්තායතිකේ භවස්මින් තේ චීන බීජා අවිරුලිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථා අයං පදි. ඒ කියන්නේ අවතන් වාසේ විශේෂම අවතාන අවස්ථාව ගැන හිතනවා නම් ඒ චීනං පුරාණං ඒක කොයි විදිහට තෝරන්නේ? අතීත කර්ම ඉවරයි. නමං නත්ති සම්භවං අලුත් දේවල් රැස් කරලත් නැහැ. විරත් චිත්තායතිකේ භවස්මින් නැවත භවයක් පිළිබඳ ආසාවකුත් නැහැ. ඒ චීන බීජා විඥානීය ये बीजे क्षेत्र विज्ञानी පැලෙන්න බෑ දැන්. ඒ චීන බීජා අවිරුද්ධ ඡන්දා තණ්හාවල් පැනෙන ආසාවල් පැනනගින්නේ නිබ්බන්ති ධීරා යථා අයං පදීපු. මේ පහන වගේ නිවි යනවා කියලා බුදුරජාණන් ප්‍රකාශ. මේ නිවි යාම පිළිබඳ උපමාව ඊටත් වඩා ලස්සනට බුදුරජාණන් වහන්සේ උපසීව මානව පුච්ඡා කියන ඒ පාරායන වගේ කියන ගාථාවක ලස්සනට කියලා තියෙනවා. අචියථාවාත වේගේන චිත්තෝ අත්තං පලීති නෝපේති සංඛං එවං මුනි නාම කාය අභිමුක්තෝ අත්තං පලීති නෝපේති සංඛං යම්සේ අචි කියන්නේ දිනිසිල අචියථාවාත වේගේන චිත්තෝ වාත වේගයෙන් කල්ලු කරන ලද දිනිසිල යම්සේ අත්තං පලීති අස්තියට යනවා කෙලවර වෙනවා නෝපේති සංඛං හඳුන්වන්න බෑ කොහේ ගියාද කියලා කියන්න බෑ නැගෙනහිරද බටහිරද කියලා කියන්න බෑ නෝපේති සංඛං එවං මුනි නාම කායං විශේම මුනිවරයා නාම රූප ආදියෙන් මිදුනට පස්සේ අත්තං පරිති නෝපීති සංඛං අස්තියට ගියා ආයි භාෂා ව්‍යවහාරයට ගෙන්න බෑ. එතකොට අර ඒ අහන් හිටු උපසීව මානව කිය එයාට තේරුම් ගන්න බෑ. අත්තං දතෝසෝ උදවාසෝ නැති උදාවේ සස්සතිය ආරෝගෝ තං මේ මුනි සාදු වියාකරෝවි තථායිතේ විදිතෝ එසදම්. ඒ උනාසේ බොහොම භක්තිය නාන නිසා එගෙන සැක කරන්නේ නමුත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ අත්‍යයට ගියාද එහෙම නැත්නම් ඇත්තටම නැති වුණාද ශාස්ත්‍රක සදාකාලික නිරෝගී වෙන්න තත්යකටපත් වුණාද මේ කාරණේ මට පහදලා දෙන්න භාග්‍යවතුන් වහන්සේට මේ ධර්මයේ තේරෙන්නේ. එහෙම කිව්වා මොන බුදුරජාණන් වහන්සේ ඊට වඩා පැහැදිලිව අවසාන වශයෙන් මේ සූත්‍රයේ දක්වන්නේ මේ ගාථාවයි එකක් උගතුන් පටවලාගෙන තෝරනවා. අත්තංගතස්සෙන්න පමානමත්ති යේනං වජ්ජු තංතස්සනත්ති සබ්බේසු ධම්මේසු සමෝහතේසු සමෝහතා වාදපතාපි සබ්බි. ඒ කියන්නේ අත්තංගතස්සෙන්න පමානමත්ති අස්තේට ගියේ රහතන් වහන්සේලා පිළිබඳව ප්‍රමාණ කරන්න බෑ. මැනීමක් නෑ, ගිනීමකුත් නෑ, මැනීමකුත් නෑ. නපමානමත්ති යේනං වජ්ජු තංතස්සනත්ති. යමක් නිසා ව්‍යවහාර කරන්නද? යමක් නිසා ව්‍යවහාර කරනවද? ඒක ඔහුට නැත. විවහාර කරන්නේ නාම රූපේ නිසානේ. එතකොට නාම රූපේ නැහැ කියන එකයි. යමක් නිසා ව්‍යවහාර කරද්ද ඒ ඔහුට නැත. එනනම් වජ්ජු තංතස්සනත්ති සබ්බේසු ධම්මේසු සම්මුහතේසු සියලුම සිතට අරමුණු වන ධර්මයන් ඔක්කොම මුලින් පුටා දැම්මට පස්සේ අර ඒ ධර්මයන් තමයි අර කියාපු වල ලේඛනයේ තියෙන ආරම්මන අරමුණු.
සබ්බේසු ධම්මේසු සමූහතේසු සමූහතः වාදපතාපි. සියලුම වාදපතයන් කියලා කියන්නේ ඔය දැන් තර්කකාරයෝ නගන ඔය නෝකු උබතෝ කෝටික ප්‍රශ්න චතුස් කෝටික ප්‍රශ්න ඔක්කොම හිතේ යන. වාදපද ඔක්කොම ඉවරයි. ඒවා තියෙන්නේ ඇත නැත දෙක තුන හිරගෙලයි තියෙන්නේ තර්ක ශාස්ත්‍රය. ඒකයි අතක්කාවතර කියන්නේ. ධර්මයේ අතක්කාවතර කියන්නේ ඒක. නියුණු ගින්න වගේ මේක බොහොම පැහැදිලි පිළිතුරක් නමුත් මේ උගත්තු මේවා අවුල් කරගෙන නමුත් ඇතන් විට බෞද්ධ දාර්ශනිකින් මේක තේරුම් ගත්ත බව පේනවා. ඇතන් දාර්ශනිකින් ඔය මේ පින්නතුන්ට ඉතින් අපි මේ කන පිනවන්න කියනවා නෙවෙයි. නමුත් සෞන්දර්යානන්ද නැමැති ඒ මහා ඒ ශ්‍රේෂ්ඨ සංකීත කාව්‍යයේ අෂ්ටඝෝෂ කවිය ඒ මහා දාර්ශනිකයෙක් අෂ්ටඝෝෂ කවිය මේ කියාපු මේ පහණි උපමාව ඉතාමත්ම ලස්සනට ප්‍රකාශ කරලා තියෙනවා. දීපෝ යථා නිරුතිං අභ්‍යුපීතෝ නෛවාවනිං ගච්ඡති නාන්තරික්ෂං දිශාන්න කාංචිත් විදිශාන්න කාංචිත් ස්නේහක්ෂයා කේවලමේති ශාන්තිං එවං කෘති නිරුතිං අභ්‍යුපීතෝ නෛවාවනිං ගච්ඡති නාන්තරික්ෂං දිශාන්න කාංචිත් විදිශාන්න කාංචිත් ක්ලේශක්ෂයා කේවලමේති ශාන්තිං. මේක තේරුම ඒ කල්ය කියන්නේ අර උපමාවම තමයි. දීපෝ යථා නිරුතිං සම්සේ පහන නිවි ගියා කල්හි නයිවාවනින් ගච්ඡති නාන්තරික්ෂං ඒ පහන් දැල්ල පොළවට ගියෙත් නෑ අහසට ගියෙත් නෑ දිශාන්න කාන්ති විදිශාන්න කාන්ති දිශාවට ගියෙත් නෑ අදිශාවට ගියෙත් නෑ ස්නේහක්ෂයා කේවල මේති ශාන්ති උදේ තෙල් අවසන් වීම නිසා මිදියා අනිවාර්ය උපමාව දෙනවා. ඒවම් කෘති නිරුතිං අභ්‍යුපේතෝ එසේම කෘති කියන්නේ හතකරණීය රහතන් වහන්සේ. එසේම රහතන් වහන්සේ නිරුතිං අභ්‍යුපේතා නිවනට ගිය රහතන් වහන්සේ නිරුතිං අභ්‍යුපේතෝ නෛවාවනින් ගච්ඡති. පොළොවට ගියෙත් නෑ, අහසට ගියෙත් නෑ, දිශාවට ගියෙත් නෑ, අන්දිශාවට ගියෙත් නෑ. ක්ලේශය ක්ෂය කිරීම නිසා හුදෙක් ශාන්තියටපත්. ඉතින් මේ තුනේ මේ පින්නතට පේනවා අපි පඩි මෙතනදී බලන්න මේ අපේ ඇතැම් බෞද්ධයන්ට පවා තියෙන්නේ ශාස්වත දෘෂ්ටියක් ධර්මය පිළිබඳව. මොකක්ද හැමතිස්සෙම මේ ලෝකයේ පැටිල්ලා ඉන්න දෘෂ්ටි ජාල දෙකක් තියෙනවා. මේ භවයේ හින්දාමයි මේ පැවැත්ම පිළිබඳ අදහස හින්දාමයි ඒ දෘෂ්ටි දෙකේ පැටලෙන්නේ. එකක් තමයි ස්වාධීන එකක් තමයි කියන්නේ ස්වාධීනව ආත්මයක් තියෙනවා. ඒ ආත්මය භවයෙන් භවයට යනවා. මම නැමැති මේ විඥානය කියලා හරි ආත්මයක් තියෙනවා. විඥානය කියලා හරි දෙයක් තියෙනවා. ඒ දේ තමයි භවයෙන් භවයට කියලා උප්පත්තිය ලැබලා දෙන්නේ කියලා. ඒකට කියනවා ශාස්ත්‍රගත දෘෂ්ටිය කියලා. මේ වගේ උච්ඡේද දෘෂ්ටිය කියලා කියනවා. මේ විඥානයේ නැමැති මොකක් හරි මේ දෙයක් තියෙනවා මට අයිති ස්පිරිට් එකක්. මේ සෝල් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මගේ ආත්මය දැන් මේ විදිහට භාවනා කරාට පස්සේ විනාශ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉපදෙන එක නවතිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දෙකම වැරදි කියලා. මේ දෙක එකක්වත් නෙමෙයි අපි සිද්ධ කරන්නේ. ආත්මය විනාශ කරගන්නේ නැහැ අපි. මොකක්ද එහෙනම් අපි කරන්නේ? ආත්මයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. ආත්මයක් පිළිබඳ තියාගත්තු හිතා ගැනීම හින්දායි භවයෙන් භවයට යන්න උනේ. ආත්මයක් නැති බව අවබෝධ වෙද්දී භවය කෙලවර වෙනවා. දුකත් අවසන් වෙන භවයකට යන්න සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ හිතා ගැනීම මතම පිහිවිච්ච දෙයක් තමයි මේක. කෙසේ හෝ වේවා අපිට නැවත මේක මොනවද මේ ගැන කතා කරද්දී ආත්මයක් පිළිබඳ අදහසක් එනවා. ඒ වගේම මේ දැන් නිවන පිළිබඳ කතා කරද්දී හුදෙක්ම නිවියාමක් තියෙන්නේ. පහනක් තියෙනවා. පහනේ තෙල් ඉවර වෙලා පහන නිවිලා යනවා. දැල්ල උඩට ගියාද? පහළට ගියාද? අනු දිශාවලට ගියාද? දිශාවලට ගියාද? නෑ. තෙල් ඉවර වෙච්ච හින්දාම නිවුණා. අන්න ඒ වගේමයි රහතන් වහන්සේත්. ගිය තැනක් නැහැ. ඉඳලා විනාශ කරගත්තත් නෙමෙයි.
තෙල් නැති වෙච්ච හින්දා නිවුණා. මොකද මේ අර කිව්වා වගේ අර සාමාන්‍ය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ රැල්ල මේ තියෙන මහ මුහුදේ මේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා මේකේ අර විනාතකට පීනන්න ගියාට පස්සේ තමයි මේ දියසුලිය කොට නැගෙන්නේ හදවතේ. අන්න මේ දියසුලිය කොට නැගීම මතයි අතන මෙතන ඔයා අර අහවල් තැන මේ තැන මේ ඔක්කොම පැනවෙන්නේ. හැබැයි යම් තැනක මේ දියසුලිය නවතිනවද? අනිත් පැත්තට මිතේ සුඛයි ආත්මයි කියලා හිතාගෙන යන මේ ගමන නවතිනවද? එතන හුදෙක්ම තියෙන නිබියාමක් විතරයි. ඒ නිබියාමත් එක්කයි බුදුරණවහන්සේ ආරාධනා කරන ඔබට එක් වෙන්න කියලා. තෙල් ටික හිඳලා දාමු කියලා. ක්ලේශ සංසිඳෙද්දී ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක මම ජීවත් වෙනවා කියන හැඟීම සංසිඳෙද්දී ඔබත් ඒ නිබියාම භුක්ති විඳිවි. ආත්මයක් විනාශ කරගත්තත් නෙමෙයි. තියෙන ආත්මයක් සදාකාලික කරගත්තත් නෙමෙයි. කෙලස් නැති හින්දාම නිවිලා කියන්නේ. මොකද එතන අපි කතා වුණා එහෙම සිද්ධ වෙන්නේ එයාගේ හිතේ නාම රූපේ පැනවෙන්නේ නැති හින්දා කියලා. මේ නාම රූප තුලයි අපිට මේ ලෝකයක් විද්‍යමාන වෙන්නේ. නාම රූප කියලා කියන්නේ බාහිර පිළිපිපුණම් කරගන්න ගතිය. දැන් ඔබ ඉස්සරහා ෆෝන් එක තියෙනවා. ෆෝන් එක තමයි රූපය. මේ මොලේ සජ ස්නායු පද්ධතිය මේක නම් කර ගන්නවා. විදිනවා, හඳුනා ගන්නවා, තේරුම් ගන්නවා. ෆෝන් එකක් කියලා දෙයක් තියෙනවා කියලා හිතා ගන්නවා, අවධානයක් ඇති වෙනවා. මේක තමයි නාම රූපය කියලා කියන්නේ. මෙන්න මේ නාම රූපය පිළිබිඹ වෙනවා කියන්නේ අපි දෙයක් කරලා ගන්නවා. ෆෝන් එක කියලා දෙයක් ගන්න, දොර කියලා දෙයක් ගන්න, අහවලා කියලා කෙනෙක් ඇත්ත වශයෙන් ඉන්නවා කියලා ගන්න. මේ නාම රූපය දෙයක් කරගත්ත හින්දා. අවිද්‍යාවෙන් හින්දා. ඒ ඇත්ත වශයෙන් තියෙන දැනෙන බවක් විතරයි. දැන සිටීමක් විතරයි. ඉතින් ඇත්ත ඇති සිටීම දකින්න කියලාට නාම රූපේ පිහිටන්න නැතුව යනවා විඥානේ. දැනීම තුල, දැනෙන බව තුල කිසි දෙයක් පිහිටන්න නැතුව යනවා. එතකොට දැනෙන බවක් තියෙනවා හැබැයි පිහිටන්න නැති විදිහේ රහතන් වහන්සේට. ඒ විඥානෙට ඒ දැනීමට කියන අනිදස්සන විඥානයක් කියලා. කිසි දෙයක් පිළිබිඹු නොකරන දැනීමක් කියලා. දැනීමක්, දැනෙන බවක්, දැන සිටීමක් ඒකට කිසිම පිළිබිඹුවක් නැහැ. ෆෝන් එක කියලා, දොර කියලා, තහවලා කියලා පිළිබිඹුවක් ඇති වෙන්නේ නැහැ. මේක මට තේරෙන්නේ නැහැ ඔබට කොහොම පැහැදිලි කරවන්නද කියලා. ඉතින් මට පුළුවන් උපරිමයෙන් මේක පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා තේරුම් ගන්න. මොකද මේ ධර්මය අතක්කාවචරයි. තර්කයට ගෝචර නැහැ. තර්කයේ හැමතිස්සෙම තියෙන කාරණා හතරක් ඔස්සේ. ඇත්ත නැත, ඇත්තෙත් වේ නැත්තෙත් වේ, ඇත්තෙත් නොවේ නැත්තෙත් නොවේ කියලා. හැබැයි මේ තර්ක ක්‍රම හතරම බුදුදහමට ගැලපෙන්නේ නැහැ. ඒ ඔක්කොම වැරදි කියලා බුදුරජාණන් නිෂ්ප්‍රභා කරනවා. ලෝකයක් කියලා දෙයක් බාහිර දේවල් කියලා ඇතයි කිව්වත් වැරදි. මොකද මේ බාහිර තියෙන දේවල් ඇතයි කියලා පැනවෙන්නේ මේ මොහොතේ ඇති වෙන දැනීමක් මත. දැනීම නැති වෙලා යද්දී ඇතයි කියලා ගත්ත ඒ අදහස් නැති වෙලා යන හින්දා ඇතයි කියන්නත් බෑ. මේ තියෙන දේවල් නැතයි කියලා කියන්නත් බෑ. හේතුව මොකද? මේ මොහොතේ අරමුණක් අත්දැකීමක් මත මේ දේවල් පැනවෙන හින්දා මෙහෙම දේවල් නැහැ කියන්නත් බෑ. මේ දේවල් ඇත්තෙත් වෙයි නැත්තෙත් වෙයි කියන්නත් බෑ. මොකද මේක කියන්නේ දෙයක් කරගනිද්දී ඇති වෙනවා, දෙයක් නොවෙද්දී හේතු නැති වෙලා යනවා. ඒතකොට මේක ඇත්තෙත් වෙයි නැත්තෙත් වෙයි කියන්නත් බෑ. මේක ඇත්තෙත් නොවේ නැත්තෙත් නොවේ කියලා කියන්නත් බෑ බාහිර දේවල්. හේතුව මොකද? තමන්ගේ ඉන්ද්‍රියානුසාරී අත්දැකීමක් මත ඒක තමන්ට අරමුණ වෙද්දී දැනෙනවා, අරමුණ නැති වෙද්දී එහෙම නැති වෙලා යනවා. ඒතර ඇත්තෙත් නොවේ නැත්තෙත් නොවේ කියන්නත් බෑ. ඒක කියන්නේ මේ තර්කයට ගෝචර නැහැ. හුදෙක් පච්චත්තං වේදිතා භූවිඤ්ඤෝහි. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාවට අනුව කියලා. පාදි පිළිබඳ අවබෝධය නැති. ඒක නිසා මේ අවස්ථාවේ දේශනාවට එකතු කරන්න කල්පනා කර අවිශේෂ පණිවිඩයක් මේ බොහෝ දෙනා දන්නවා, සමහරුන් දන්නවා. මේ දේශනාව අහන අයට උපකාර වීමට දැන් මේ අවුරුදු 20කට විතර කලින් මේ ත්‍රිකාල නිස්සරණ මණියේ වැඩ වාසය කරන අවස්ථාවක යෝගාවචර සංඝයා වහන්සේලා පිළිස වෙන්නේ අපි නිවන නිබ්බාන යන මාතෘකාවට දේශනා 33ක් පැවැත්තුවා.
වර්ෂ ගණනාවකට පස්සේ කොළඹ ධර්මග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් මේ දේශනා 33 මෙලුම් 11කින් නිකුත් කරලා තියෙනවා. දැන් බොහෝ දෙනා කියවලා තියෙනවා. ඒවා ඉංග්‍රීසියට නගලා අවසාන. ඊළඟට මහනුවර ධර්මශ්‍රවණ මාධ්‍ය භාරය ඒ දේශනා අපේ මේ දේශනා කණින් අහන අය සඳහා සංයුක්ත පැතිවලට ප්‍රතිගත කරලා ඉංග්‍රීසියවත් එක්වම දැන් ලෝකේ පුරා බෙදා හරිනවා. එතකොට මේ දේශනා මාලාව ගත වූ කාලය අවුරුදු 20කට කලින් අපි නිවන අරමුණු කරලා පටන් ගත්තා. පටිච්චසමුප්පාද ගැන යම් දේ කියුණා. දැන් මේ අවස්ථාවේ පහන් කරන පටිච්චසමුප්පාද දේශනා මාලාවක් බවට දැන්පත් වෙච්ච අවස්ථාවේ පස්වෙනි දේශනාවයි කෙටි කියවේද කියලා මට හරියට කියන්න බෑ. ඒක කාර්යය විසින් තීරණය කරන්නේ. එතකොට මේ දේශනා මාලාවේදී අපි පටිච්චසමුප්පාද ශීර්ෂයෙන් නිවන කියන්න වෙනවා. එතකොට මේ දෙකේ එකිනෙකට සම්බන්ධ බව තවත් එළියෙන පොඩි සිද්ධියක් පොඩි කතාන්තරයක් කියන්න. කතාන්තරනේ ධර්මයට අදාළ දෙයක්. මේ පින්නතුන් අහලා තියෙනවා අය දැන් බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් පස්සේ ධර්ම ගැඹීරතාව ගැන සැලකුව බව අර බ්‍රහ්මයා විලා ආරාධනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ආර්ය පරියසන සූත්‍රයේදී තමන්නේ මේ මහා පරම ගම්භීර වූ දුර්දර්ශ වූ දුරනුබෝධ වූ ගම්භීර ශාන්ත වූ ප්‍රණීත වූ මේ පුදුම ධර්මයේ තේරුම් ගත්තට පස්සේ කල්පනා කළා මේ ශාලෝකියා කොහොමද මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්නේ? එහෙම සැලකන අවස්ථාවේ උන්වහන්සේට පෙනී ගියා ස්ථාන දෙකක් කාරණා දෙකක් ලෝකයාට තේරුම් ගැනීමට අපහසු. එකක් ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද. අර අපි කිව්වේ පටිච්චසමුප්පාද ධර්මය ඉදප්පච්චයතාව කියලා කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ මේ නැති අන්‍ය ආදි වශයෙන් තියෙන පටිච්චසමුප්පාද ධර්මතාව තමයි ලෝකයාට තේරුම් ගන්න ඉතාම අමාරු. ඒක කාරණා. අනිත් කාරණේ තමයි සබ්බ සංඛාර සමුතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තන්නකේ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා කියන මේ පදවලින් හැඳින්වෙන සංස්කාරයන්ගේ සංසිඳීම නිරෝධය. ඒකත් ලෝකයට තේරුම් ගන්න අමාරුයි. පින්වත්නි මේ පටිච්චසමුප්පාද මේ ඇතිකල්හි මේ වේ කියද්දීම ධර්ම අවබෝධයට පැමිණිච්ච කෙනෙක්ට ඒ දේ නුවණින් විමසීමත් එක්කම හිත නිර්වාණ ධාතුවට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඒතන් සබ්බ සංඛාර සමතෝ සබ්බෝපති පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියද්දිම මේකේ මේ කියන අර්ථය හරියටම කෙනෙක්ට වටහා ගන්න පුළුවන් නම් ඒ තුලින්ම තේ නිවනට හිතපත් කර ගන්න පුළුවන්. මහා පාරමිතා තියෙන කෙනෙක්ට රහත් වෙන්න පුළුවන්. ඒ වචන ටික ඇති. ඒ වචන ටිකේ රහස තියෙනවා. ඉතින් මොකද්ද වාසනාවකට මේ පටිච්චසමුප්පාදයට නිවනක් තමයි ලෝකයට තේරුම් ගන්න අමාරුම දේවල් දෙක. අන්න එතන ඕනනම් ඔබට ඔබේ දිනදා ජීවිතයේ කාත් එක්ක හරි කතා කරද්දි කියන්න පුළුවන් අහන්න පුළුවන්. මොකද්ද මේ ලෝකෙ තේරුම් ගන්න අමාරුම දේවල් දෙක කියලා? ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයට නිර්වාණ ධාතුවත් කියලා. මේ ඇති කල්හි මේ වේ මේ හට ගැනීම මේ හට ගැනීම නැති කල්හි මේ නොවේ මේ නිරුද්ධ වී මේ නිරුද්ධ වී යයි කියලා. මේ ඉදප්පච්චයතාව මේ හින්දා මේ වෙන බව ඉදප්පච්චයතාවය කියන්නේ. මේ හින්දා මේ වෙන බව. ඒ කියන්නේ මේක තුල කොහොමද නිවන මුළු විමුක්තියම ගැම් වෙන්නේ? එතකොට මේ මොනද ඇහැයි රූපයි දෙයක් කරගත්තු හින්දායි ඒකත් එක්ක දුක සකස් වෙන්නේ. ඇහැ රූපයි දෙයක් මේ ඇස රූප කන සද්ද ආදී මේවා දේවල් නෙවුනොත් දුක ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඇහැ රූපයි දේවල් කරගන්න බව නිරුද්ධ වෙලා ගියොත් දුකත් නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ආදි වශයෙන් මේ පටිච්චසමුප්පාදේ හැම ජෝඩුවක් ගානෙම මෙන්න මේ ඉදප්පච්චතාවේ තියෙනවා. අවිද්‍යාව හින්දායි මේ නොදන්නකම මේ දෙයක් කර ගැනීමෙන් දුක ඇති වෙන බව නොදන්න හින්දායි ඇස රූප කන සද්ද මම ලෝකයේ කියන සකස් කරගන්නේ. ඊටකට අවිද්‍යාව සකස් වෙච්ච හින්දායි අවිද්‍යාව ඇති කල්හි අවිද්‍යාව හට ගැනීමෙනුයි දුක හට මේ සකස් කිරීම හට ගැනෙන්නේ. එබැවින් අවිද්‍යාව නැත්තම් දෙයක් කර ගැනීම දුකයි කියලා නොදන්නකම නැත්තම් ඒ කියන්නේ දන්නවනම් දුකයි කියලා සකස් වීමක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට දෙයක් කරගන්න බව නිරුද්ධ වෙලා ගියොත් දුකත් නිරුද්ධ වෙලා යනවා. අන්න මේක තමයි ওই විදිහට මේ පටිච්චසමුප්පාදය තේරුම් ගන්න බැහැ ලෝකයට. තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. මහා පටලැවිල්ලක් වගේ දැනෙන්නේ. ඊළඟම අමාරු දේ තමයි නිවන. හිතේ සියලු සකස් කිරීම වල සංසිඳීම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ.
ඉතින් වත්කම් වල අතහැර දැමීම කියලා මේ හිත වත්කම විතර අල්ලන් ඉන කයේ වේදනාවල හඳුනා ගැනීම වල තේරුම් ගැනීම වල දැනීම වල අතහැර දැමීම තේරුම් ගන්න බෑ. ආසාවේ ඡයවීම කියන එක මේ අතෘප්තිකර භවයේ ඡයවීම කියන එක තේරුම් ගන්න බෑ. මේ විරාගී බව කියන එක තේරුම් ගන්න බෑ. ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක මම ජීවත් වෙනවා කියන මේ සංකල්පේ නැවැත්ම නැවති නිරෝධය තේරුම් ගන්න බෑ. පහනක් නිවිලා ගියා වගේ නිවී යන්න කියන එක තේරුම් ගන්න බෑ. ඉතින් අපි මේක තේරුම් ගන්නමයි උත්සාහත් වෙන්න ඕනේ. ඉතින් ඒ තේරුම් ගන්න අමාරු වන්නට කියපු භාෂා ව්‍යවහාරය තුල ගිර වෙලා ඉන්න නිසා පටිසම්පාදේ නම් තේරුම් ගන්න බැරි ලෝකයාහාර තර්කය තුල ගිර වෙලා ඉන්නවා. එක්ක ඇත එක්ක නැත දෙකෙන් එකක් කියපන් කියලා. ඇති කියන්න ඕනේ නැති කියන්න ඕනේ. නමුත් මේ ඇතක් නෙවෙයි නැතක් නෙවෙයි මේ පිළිබඳව අපි තේරුම් කළ දෙන්නා පටිසම්පාද ධර්ම න්‍යාය කියන ගැඹුර තමයි අස්මින් සති ඉමස්මින් සති ඉදන් මේ ඇති කල්හි මේ මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැති කල්හි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වීම මහා පුදුම දෙයක්. උතනමයි අටක්කාවචර භව තියෙන්නේ. තර්කය කියන්නේ එක්ක ඔව් කියන්න ඕනේ එක්ක නෑ කියන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න ඔය කියන ටික. ඒක තේරුම් ගන්න අමාරු ලෝකයක්. ඒ වගේම තමයි අන්න කෙනෙක් රහතන් වහන්සේ නිවන් දැක්කට පස්සේ කොහේ හරි හංග වෙලා ඇත්තේ කියන හැඟීම කියනවා. ඒකට තමයි අපි මේ උපමාව කිව්වේ. එතකොට හිතා ගන්න පටිච්චසමුප්පාදයේ අනුලෝම පැත්තකුත් අතිලෝම පැත්තකුත් කියලා දෙකක් තියෙන බව මේ පිළිතුරු දන්නවා. අනුලෝම පැත්තෙන් කියන්නේ සංසාර සාමාන්‍ය ස්වභාවය. දැන් ඔය ඒක හිලින එකක් නෙවෙයි. ඒ ධම්මා හේතුප්පවා. සාරිපුත්ත සායනහසේ සෝවාන් ඵලයේ ලැබුවේ අර මුල් ගාථා පද දෙක අහලා. මේ ධම්මා හේතුප්පවාතේ සංහේතුන් තථාගතෝ වාන. යම් ධර්මයන් හේතුන්ගෙන් හට ගන්නවා නම් ඒවයි හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. සුවනාත් එක්කම සාරිපුත්ත සායනහසේ හිතාගත්තා, තේරුම් ගත්තා. හේතුන්ගෙන් නැති වෙනවා නම් හේතු නැති වුණාම ඇති වෙන්න ඕනේ. ඒ සංකේයෝ නිරෝධෝ ඒවං වාදී යන්නේ නිරෝධ. දෙවෙනි පද දෙකෙන් කියව නිරෝධය කියන්නේ නිවන ගැන. ඒකට පටිච්චසමුප්පාද ධර්මයේ හිතාගන්න යම් කිසි ප්‍රශ්නයක් හරියට තේරුම් ගත්තොත් ඒ ප්‍රශ්නය තුලම කියනවා විසඳුම. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම පැත්තෙන් තියෙන්නේ ප්‍රශ්නය. පටිලෝම පැත්තෙන් තියෙන්නේ විසඳුමයි. එතකොට ඒකම තමයි දැන් අර මේ පින්නතුන්ට බොහෝ විට තේරුම් ගන්න බැරි එකක් තමයි මේ ලෝකයා හිදෙලා තියෙන්නේ අස්ති සහ නාස්ති කියන දෙක තුලයි. ඉතින් අර දැන් අවිද්‍යාව ගැන කියනවා නම් දැන් අවිද්‍යාව ඒ අනුලෝම පැත්තේ තියෙන අවිද්‍යාව නිසා මෙන්න මේ ධර්ම පරම්පරාවක් තියෙනවා. අනිත් අවිද්‍යාවගේ නැතිවීමෙන් නිරෝධය තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණයක් කදිම වටිනා සූත්‍රයක් තියෙනවා. අපි ඒක යන්තමින් මතු කරන මේ අවස්ථාවේ පච්චායන ගොත්ත කියන සූත්‍රයක් තියෙනවා. පච්චායන ගොත්ත කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ සම්මාදිට්ඨි කියලා කියනවා. එතකින්ද කෙනෙක් සම්මාදිට්ඨියත් එක්ක වෙන්නේ. සම්මාදිට්ඨිය ගැන නොයෙකුත් විවරණ නිර්වචන මේ පින්නතුන් අහලා තියෙනවා. මෙන්න 아무තුනේ නිර්වචනයක්. සම්මාදිට්ඨි කියලා කියනකොට එතකින්ද සම්මාදිට්ඨිය විරාග බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. පච්චායන මේ ලෝකයා වැඩි කොටම ද්වේනිසිත එකක් තුල හිරවලා ඉන්නේ. ද්වේනිසිත කියලා කියන්නේ දෙකක් පිළිබඳ කතාන්තරේ තියෙන අපි අර කිව්ව ඇත නැත කියන අන්න එක. ද්වේනිසිතෝ පච්චායන අත්‍යන්තේව නැති. අස්තිත්වේ නාස්තිත්වය කියන දෙක තුලයි ලෝකයා ඒ අන්ත දෙක තුලයි ඉන්නේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මැදින් මඟට ගන්න හැටි පෙන්වුම් කරනවා මේ විදිහට. ලෝක සමුදයං කෝපච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නක්ඛිතා සානනේ. පච්චායන ලෝකේ හටගෙන ආකාරයේ යථා භූත වශයෙන් දකින විදර්ශකයාට ලෝකේ නාස්තිත්වය කියන නිරෝධ ලෝකේ නැති කියන හැඟීම නැති වෙලා යනවා. ඒක පැත්තක්. ඊළඟට කියන ලෝක නිරෝධං කෝපච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අක්ඛිතා සානහෝති. ලෝක නිරෝධය නැවත නිසා බලන්න තේරෙනවා. ඒක දිහා බලන කෙනාට ලෝකයේ අස්තිත්ව කියන අන්තයට ගන්න බෑ. ඔන්න අන්තද්දයෙන් මිදෙන්නේ නැති. එතකොට ලෝකයා කියන්නේ ඒකාන්තයෙන් තියෙනවා. එහෙම නැත්නම් ඒකාන්තයෙන් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකාන්ත කතාව නෙවෙයි. හේතුපත්‍යයන්ගෙන් නිසා හට ගැනීම. පටිච්චසමුප්පාදයෙන් නිසා හට ගැනීම. ඒ නිසා හට ගැනීම තමයි අර දෙකත්තම. ඒකට නිරන්තරයෙන්ම ලෝකයේ අලුත් වෙමින් යනවා. ඒ වගේම දිගින් යනවා. ඇතින් නැතින් සමුණයක් ලෝකයේ තුල තියෙන්නේ. නමුත් ඒක ලෝකයා අර ධාතු ඝන සංඥා උඩ, කෙලෙස් සංඥා උඩ, ග්‍රහණය උඩ, උපාදානය උඩ ලෝකයා දැඩිව ගන්නවා යමක් තියෙනවා. යම් කිසි දෙයක් තියෙනවා. යම් කිසි දෙයක් තිබුණා නම්
ඒක නැති වෙන්න ඕනේ. ඒකට නිරෝධය කියන්නේ උච්ඡේදය කියලා සාමාන්‍ය ලෝකේ හිතන. නමුත් ඇත්ත වශයෙන්ම නැති වුණා නම් නැති උනේ අපි සමහර අවස්ථාවල ප්‍රකාශ කරා නැති වුණා නම් නැති උනේ යම ඇත්ත කියලා හිතාගත්තු අවිද්‍යාව. තව මදි කියලා හිතාගත්තු තණ්හාව. ඔච්චරයි. එතනදී අපි කතා වුණා ලෝකයේ හට ගැනීම දකින්න කෙනාට ලෝකයක් නැහැයි කියන එක පිළිහිටන්නේ නැහැ. ලෝකේ නැතිවීම දකින්න කෙනාට ලෝකයක් ඇතයි කියලා එක පිළිහිටන්නේ නැහැ. කොහොමද ලෝකේ හටගන්නෙත් නැති වෙන්නේ? දැන් ඇසයි රූපය එකතු වෙලා ඇහැට දැනෙද්දි මේ ලෝකයේ සමුදය වෙනවා. ඒතර ලෝකයක් නැහැයි කියලා කවදාවත් කියන්න බෑ. ඒ වගේම ඇසයි රූපය එතන වෙනස් වෙද්දී දැනීම වෙනස් වෙනවා. දැන් ඔබ මගේ සද්දය අහගෙන එකපාර ආයේ ඔබේ අවධානය පිටියට යනවා. එතකොට මොනවාද? කියන්නේ මේ ඇසයි කියලා ගත් මේ ඇස රූප කියලා ගත්ත එක වෙනස් වෙලා ගිහිල්ලා. අන්න ඒක වෙනස් ඒකේ නැතිවීම දකිද්දී ලෝකයක් නැතයි කියලා කියන්නත් ලෝකයක් තියෙනවයි කියලා කියන්නත් බෑ. හට ගැනීම දකිද්දී තියෙන නැහැයි කියලා කියන්නත් බෑ. නැතිවීම දකිද්දී තියෙනවා කියලා කියන්නත් බෑ. ඒක තමයි කතාව. අපි බලමු තව ඉදිරියට. යම ඇත්ත කියලා හිතාගත්තු අවිද්‍යාව. තව මදි කියලා හිතාගත්තු තණ්හාව. ඔච්චරයි නේද? අඬන දෙයක් නැහැ. යමක් ඇත්ත කියලා හිතාගත්තු අවිද්‍යාව. තව මදි කියලා හිතාගත්තු. මොකද හැබැයි වශයෙන් තියෙන්නේ ඇතිවීමක් සහ නැතිවීමක් පමණයි. ඇතිවීමක් සහ නැතිවීමක් පමණයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රත්‍යක්ෂ ලැබුව අවස්ථාවේ ඉදස්සි බුදුරජාණන් වහන්සේ පවා ඒ ප්‍රත්‍යක්ෂ හෙලි කරේ සමුදයෝ තිකෝ පුපේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උතපාදි ඥානං උතපාදි පඤ්ඤා උතපාදි විද්‍යාවදාදි වශයෙන් හට ගන්නවා. එමෙන්න දැන් හට ගැනීම ඒක ප්‍රත්‍යක්ෂයක්. අනිත් එක තමයි නිරුද්ධ වීමක්. අතකොට හට ගැනීමත් නිරුද්ධ වීමත් නිරන්තරයෙන් සිදුවෙන ක්‍රියාදාමයක්. ඕක තුල ලෝකයාර වැරදි සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දෘෂ්ටිය කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ සමූහයම ඇතේ කියලා ගැනීම. ඒ දෘෂ්ටිය නිසා අන්න අර කිවිතර ඇත නැති කියන ඒ තර්කයේ මත ඉර වෙලා සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා පමණක් නෙවෙයි දෘෂ්ටිගතය විද්‍යාඥයත් ඔක්කොම ඉරලා තියෙන උතනයි තර්කයයි. තර්කයේ උපතෝ කෝටික තර්කයේ මදිවට චතුස්කෝටිකේ හදාගෙන එතනක් ඉර වෙලා. නමුත් මේ ඔක්කොම අතක්ඛාව චල් ධම්මය තුලින් බුදුරජාණන් වහන්සේ ඔක්කොම සමතික්‍රමණය කළා. කොහොමද? අන්න අර ඇතිවීම නැතිවීම කියන එක ප්‍රත්‍යක්ෂ අවබෝධය තුලින් ඒක දෙක අවස්ථාවේ මෙතන අවස්ථාවරියක් ගන්න බෑ ඇති කියලාවත් නැති කියලා. මේක මේ පින්නතුන්ට තේරෙන මට්ටමින් කියත් අපි යම් අවස්ථාවක කරගෙන යන තේජනාවල පොඩි උපමාවක් දුන්නා. උපමාවලට නෙමෙයි බෝධනා කියන්නේ. ඒක තේරුම් ගන්න මේ මම හිතන්නේ පහසුයි. ඔය දැන් සමහර විට ඔය සාපෝල එහෙම තියෙනවනේ ඔය මේ ඒ අන අය හිත ඇද ගන්න දේවල් පිටට පෙන්නන්නේ. ඔය සමහර විට තියෙනවා සාපෝල දැන් කාලේ තියෙනවද මන් දන්නේ. ඔය ඉස්සර තියුණා. ඔය මේ ඔය කේතලයෙන් වතුර ගක් කරනවා මේ මොකක් හරි භාජනයකට අපි හිතමු බේසමකට සාපුවේ එළියට ඇවිල්ලා බලනකොට පිටින් ඉන්න වෙනාට දෙන්නේ කේතලෙන් වතුර ගක් කරනවා කෙලවර වෙන්නේ. කේතලේ හිස් වෙන්නේ නැහැ වතුර අරක පිරෙන්නේ මොකද රහස? රහස මේකයි. අර වතුර ධාරාව තුලින් මොකද්ද සියුම් නලයක් යනවා අර වතුර ආයිත් අර කේතලෙට යනවා. ඔය මැජික් කේතලේ උපමාව අපි දුන්නේ ඔන්න ලෝකයක් මැජික් කේතලයක් කියලා. ලෝකයේ මැජික් කේතලයක්. පොඩි මට්ටමින් ගත්තත් ඔය සමුදය නිරෝධ නිරන්තරයෙන් සිදු වෙනවා. මේ අපේ ශරීරයක් මේ හැම එකක් පිළිබඳ මේ පිනතුන් දන්නවා හිතවම මැරෙන්නේ නැහැ. ඊළඟට ලෝකයේ පිළිබඳවත් මේක තමයි සංවට්ට විවට්ට කියලා කියන්නේ. ලෝක ධාතු ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ওই සත්‍යයයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළි කර දුන්නේ. ඒ වෙනුවට ලෝකයා නර තර්කය සක්කාය දිට්ඨිය තුලින් හිර වෙච්ච ඒ සංඥාව නිසාම ඇති කරගත්තු ඒ දෘෂ්ටියෙන් තුල හිර වෙලා තර්කයේ තුල හිර වෙලා අන්න නැවතත් යෝග මායන්ති මච්චුනෝ මායාවේ ක්‍රියාකාරකයට. ඉතින් මේ ටිකයි මේ පිනොතුන්ට ටික නෙවෙයි හුඟක් කියුණා. ඉතින් කෙසේ හෝ ඒවා අපි හිතනවා අර මම අර කිව්වේ මොනේ අපාඩ හරි තේරේවා කියන අදහසින් මේ ගම්මට කියන්නේ. ඒක මේ කැහැට හැරි මම කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්නතුන් ආමර සමාජය භජනය කරන්න ඕන අර යක්ෂ දේවතාවට කිව්වා වගේ යම් දෙයක් තේරෙනවා නම් මේ යම් අවස්ථාවක මේ සංයුක්ත කැටි අහනකොට තේරෙන්න පුළුවන්. ඒ අද දවසේ මේ වෙනදා වගේ මේ පින්වත් පිරිස යම් වටිනා හොඳයි. අවසාන වශයෙන් එතනද ගන්න තිබ්බේ අවිද්‍යාව හින්දම
මේ ඇත්ත නැත කියන ස්වභාවයන් පැනවෙනවා. එතකොට මේ ඇත්ත නැත කියන ස්වභාවය ඉක්මව යන්න පුළුවන් වෙන්නේ මේක හේතු නිසා හටගන්න බවම තේරුම් ගනිද්දී. හේතු නිසා හටගන්න බව දැනගනිද්දී ඇතයි සත්‍යයි ඇත්ත වශයෙන් පවතිනවා කියන අදහසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් මේ ද්වේතාවයෙන් මිදලා මේ ජීවිතය තුළම ඉහළ මාර්ගඵල ප්‍රතිවේදයට උපසිරු දෙනාටම වාසනාව, ශක්තිය, ධෛර්යය උදා වේවා කියලා මම ආශිංසනය කරනවා. උපසිරු දෙනාටම තෙරුවන් සරණයි. සියලු යහපත සැනසෙල්ලම වේවා.